අපි පාඩම් පටන් ගමු. ත්‍රිකෝණ කියන පාඩම් පටන් ගන්න කලින් අපි මතක් කරමු අපි කොච්චර දැන් පාඩම් ටිකක් ඉවරද කියලා. ත්‍රිකෝණ කියන කොටසට යන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ පොඩි කරුණු දෙක තුනක් තියෙනවා. මම ඒක පටන් ගන්නම් මෙහෙම. මේ මොකද මේ නම? සරල රේඛාව. හරිද? B කියන සරල රේඛාව. ඒකේ තියෙනවා ළමයි O කියලා ලක්ෂයක්. O කියලා ලක්ෂයක් තියෙනවා ළමයි. ඒකේ මොකද? O කියන ලක්ෂය නම් තවත් බාහිරින් පිහිටට තියෙන ලක්ෂයකට O කියන ලක්ෂය යා කරනවා. කොහොමද යා? දැන් මේ මොකක්ද වෙලා තියෙන්නේ? සරල රේඛාව දෙකට බෙදිලා වගේ නේද? දැන් බලන්න මෙතන තියෙනවා මේ අතර ගත්තොත් එහෙනම් මෙතන කෝණයක් තියෙනවා. මේ අතර ගත්තොත් තව කෝණයක් තියෙනවා. එතකොට මේවට කියනවා අපි එකිනෙක ගෑවිලා වගේ තියෙන්නේ. ඒ හින්දා අපි මේකට නමක් කියනවා බද්ධ කෝණ. හරිද? තමයි බද්ධ කෝණ. හරිද? ඊට පස්සේ දැන් බලන්න අපි මේකේ ඔයාලා දැනගන්න ඕනේ කියන්නේ හරිද? මේක ඇත්තටම 10 වසරේ 11 වසරේදී දන්නේ නැහැ. ඇත්තටම දන්න මේ තමයි මොකක්ද කියන්නේ. ඔය මෙතන 9 වසර කට්ටියක් ඉන්නවනේ. ඒක එයාලා අහගන්න මොකද්ද මේ කතාව. සරල රේඛාව මත පිහිටන බද්ධ කෝණවල එකතුව. හරිද? සරල රේඛාවක පිහිටි බද්ධ කෝණවල එකතුව පරිපූර්ණකයි. පරිපූර්ණකයි තව වචනේ. පරිපූර්ණක වේ. පරිපූර්ණක කියන කෙනෙක් කියන්නේ මොකද්ද? හරි. අටි දාන්න. අංශක 180යි කියලා. හරි. දැන් එනවා කියපු කතන්දරේ මම ආයෙත් කියන්නම්. AB කියන සරල රේඛාවක් තියෙනවා. ඒකේ O ලක්ෂයක් තියෙනවා. O ලක්ෂයට බාහිරින් වූ පිහිටන ලක්ෂයක් P කියලා තියෙනවා. ඒ දෙක ආකරයෙන් පස්සේ රේඛාව දෙකට බෙදෙනවා. හරිද? දෙකට බෙදුනාන් පස්සේ OP කියන රේඛාව මගින් මොකද කරන්නේ? කෝණ දෙකක් හදනවා. AB රේඛාව මත. එතකොට වෙන්නේ ළමයි බලන්න. හැදෙනවා කෝණ දෙකක්. ඒ කෝණ දෙක අපි කියනවා බද්ධ කෝණ කියලා. බද්ධ කෝණ වල එකතුව කීයද ඊට පස්සේ? පරිපූර්ණයි කියලා. හරි ඒ කතන්දරේ අපි ගණිතයට දාලා බලමු. AOP කෝණය. AOP මෙහෙම ලියන්නේ නැහැ ළමයි. අපි උඩින් දාන තොප්පිය. ඕක දැම්මොත් තමයි කෝණයක් කියලා හැංගෙන්නේ. හරිද? දාන POB කෝණය. ඒ කියන්නේ මේ කෝණයයි හරිද? මේ අතර තියෙන කෝණයයි මේ අතර තියෙන කෝණයයි මොකක්ද වෙන්නේ? එකතු කරාම අංශක 180ක් වෙයි. හරිද? ඕක තමයි ඔයාලා ඉස්සලාම් දැනගන්න ඕන කාරණා. ඒත් එක්කම මේකට අපි සටහනකුත් දාගමු. මොකක්ද සටහන? හරිද? ඕක තමයි. තේරුණාද ඔය කතාව? මේ ත්‍රිකෝණ කියන කොටස ලොකු බරපතල කොටසක් හරිද? එතකොට ත්‍රිකෝණ පාඩම අර්ථ දක්වනකොට එක එක අංශ වලින් යනවා. ඒ කියන්නේ සමකෝණී ත්‍රිකෝණ. ඊට පස්සේ ඊට බලන්න ත්‍රිකෝණ අංක සම. ඊට පස්සේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අනම්මන ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ ත්‍රිකෝණ පාඩම අන්තිමට ත්‍රිකෝණ විදිය දක්වා ගොඩනගන්නේ. හරි. හරි. ත්‍රිකෝණ සම්බන්ධව ගණන් හදද්දී මෙන්න මේ කරුණු ටික අනිවාර්යෙන් දැනගෙන ඉන්නවා. හරි. ඊට පස්සේ දැන් කතා කරා අපි රේඛාවක්. දැන් අපිට කරපු ලක්ෂය. එක පොයින්ට් එකක්. පේනවද ලක්ෂය? හරි. ඒකේ එක එක අතට
මෙහෙම රේඛා ටිකක් විහිදෙනවා නා කියලා හිතුවොත් ඔන්නම විහිදෙනවා. හරිද? එතකොට රේඛා විහිදීම මගින් මොකද වෙන්නේ? ලක්ෂ්‍ය වටා එක එක කෝණ හැදෙනවා. මේ බලන්න. මේක A, මේක B, මේක C, මේක D, මේක E. A B C D E. හරි. අපි තවත් දැනගන්න ඕන යුතු අනිවාර්ය කාරණයක් තමයි මොකක්ද? ඒ වගේම මේ කෝණයට මේ කෝණය ප්‍රතිමුඛ. හරි. සරල රේඛාව දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ එකිනෙක සමාන වෙනවා. හරිද? අපි ලියමු මේ කතන්දරය වෙනවා. සරල සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන අපි දැන් බලමු මේ ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොනවද කියලා. ප්‍රතිමුඛ කෝණ ළමයි AOC ත්‍රිකෝණයට ප්‍රතිමුඛ කියන්නේ. එයාට විරුද්ධව ඉන්නේ කවුද? BOD කෝණය. හරිද? නැත්නම් DOB කෝණය. එහෙනම් ඒ දෙන්න ප්‍රතිමුඛයි. එහෙනම් ඒ දෙන්න එකිනෙක සමානයි. AOC කෝණයට සමාන වෙනවා BOB කෝණය. අයි දෙන්න මොකක්ද? සරල රේඛා දෙකක් එකිනෙක කැපිලා ගිහිල්ලා මේක ප්‍රතිමුඛ වෙලා ප්‍රතිමුඛ කෝණ සමාන. ඒ වගේම අපිට තව ලියන්න පුළුවන් DOA හෙවත් නැත්නම් AOD කෝණය සමානයි COB කෝණයට. ඇයි මේ දෙක ප්‍රතිමුඛ වෙන්නේ? හරි. අපි යමු ඊළඟට වැදගත් පොයින්ට් එක. හරි. දැන් රේඛා වලින්ම තමයි යන්නේ. මොකද ත්‍රිකෝණ රේඛා තුනක් නේ. ඕම් මෙහෙම එකක් තියෙනවා. හරිද? මෙහෙම එකක් තියෙද්දින් පස්සේ අපි මේකට කියනවා මොකක් කියලාද? සමාන්තර රේඛාවල. හරි. සමාන්තර රේඛා නෙවෙයි ළමයි. මේක මේ විදියට ලකුණු කරනකම්. හරිද? මට ඔක තමයි ඔක කියන්න ඕනේ. දැන් හිතන්නකො නිකන් අපිට ඇහැට පේන සමාන්තර රේඛා දෙකක් ඇඳ කලියට අපි ඒකට සමාන්තර රේඛා කියන්නේ නැහැ ගණිතයේ මෙන්න මේ විදිහට ලකුණු දෙකකින් පෙන්වන්න ඕනේ. කට්ටියක සමාන්තර රේඛා ඒක වැරදි. හරිද? වෙන්න නම් මේ විදිහට නිරූපණය කරන්න ඕනේ. එහෙම නිරූපණය කරන්නේ නැත්නම් ඒකට අපි සමාන්තර රේඛා කියන්න බෑ. කවදාවත්. ඒ හින්දා තමයි මෙහෙම පෙන්වන්න ඕනේ. හරි. ඔය සරල රේඛා දෙක කැපිලා යන තව රේඛාවක් තියෙනවා. හරිද? ඒ රේඛාවක් තියෙනවා. මම මේ කෝණ දාගන්නවා මෙහෙම. A B C D අනිත් එක දාගන්නවා මම L M N. අපි ඉස්සරහට යමු. මේක A B රේඛාව, මේක C D රේඛාව. දන්න ටිකට බලා ගන්න. AB සමාන්තරයි CD කියලා පෙන්නන්නේ මේ විදියට. මේක කොහොමද ඕනේ? ජ්‍යාමිතියේදී සාධනයන් තැන් වලදී මෙන්න මෙහෙම දාලා ප්‍රකාශ කරන්න වෙනවා. නැත්නම් අපිට ලියන්නනේ AB රේඛාව සමාන්තරයි CD රේඛාව. ඒක ඒතර දිග වැඩිනේ. ඒතර කෙටි ක්‍රම වලට තමයි මෙන්න මේ වගේ සංකේත භාවිතා කරන්නේ. ඔක තමයි අපි දත්තේ. නැත්ද? හරි. දැන් අපි දන්නවා මොකක්ද මෙහෙම සමාන්තර රේඛා දෙකක් අස්සේ මේ අතර කෝණ සැලකුවොත් ඒ කියන්නේ ඒක Z අකුරක් වගේ Z අකුරක් නැත්තම් මේ අතර හරිද ඔන්න ඔය දිශාවට මෙන්න මේ කෝණ හරිද
ඔය සමාන්තර රේඛා දෙකක් අස්සේ. ඒතර මේ සමාන්තරයි. මේක සමාන්තරයි. සමාන්තර රේඛා දෙකක් අස්සේ ඔන්න ඔය විදියට කෝණ තියෙනවා නම් අපි ඒකට කියනවා මොන අන්තරද? ඒකාන්තර. හරිද? එතකොට මෙතන ඒකාන්තර කියන කෝණ જાතිය තමයි. මොකද්ද? ඒකාන්තර සංදිනවා ඒකාන්තර වෙනවා. හරි. ඒකාන්තර කියන කෝණ જાතිය කොහොමද? හරි. ඔය බලන්න ඊට පස්සේ අපිට තව විදිහකට යන්න පුළුවන්. ඉසෙල් නකුර වගේ නැත්නම් නකුර වගේ මොක විදියට ගියත් ඔන්න ඔහොම නිකන් ගලපිට වංගුව වගේ තියෙන එකකින් ගියොත් අපිට කරනවා ඒකාන්තර කෝණ. F වකුරක් වගේ ගියොත්. හරිද? ඔහොම ගියොත් නැත්නම් මෙහෙම ගියොත්. මෙන්න මේ කෝණ. නැත්නම් මෙහෙම. මේ කෝණ. නැත්නම් මෙහෙම. ඔන්න ඔහොම තිබ්බොත් අපි ඒවට කියනවා මොන කෝණද? දෙන්න ටික එක වගේ නේද? එකම වගේ. හරි. එකම වගේ නිකන් ඉන්නෙත් එකම පැත්තට. හරි. වැටිලා ඉන්නෙත් එකම පැත්තට. අපි ඒවට කියනවා මොනවද? මෙහෙම තිබ්බොත්. අපි ඒවට කියනවා අනුරූප කෝණ. අනුරූප කෝණ. අනුරූප. හරිද? ඔන්න තව වචනයක් අහනවා. අනුරූප. ඒකාන්තර වුණා. ඒකාන්තර මේ විදිය. හරිද? ඊළඟ අනුරූප මේ විදිය. හරිද? හරි. එහෙමත් ගියානේ අපි. එහෙමත් ගියා. ඊට පස්සේ අපි යමු තව විදියකට. අපිට මෙහෙම යන්න පුළුවන්. එහෙම ගියොත් මේ වගේ. හරිද? දැන් අනිත් පැත්තට ගියොත් මේ වගේ. ගියන් පස්සේ අහු වෙන කෝණ මේවා. මොකද්ද? මේවා නිකන් එක්කෙනෙක් මූණ බලාගෙන ඉන්නනේ. නිකන් ළඟින් ආශ්‍රය කරන ඒ කෝණ දෙක. අපි සාමාන්‍යයෙන් ළඟින් ආශ්‍රය කරන්නේ මොන කට්ටියද? තරහකාරයෝද යාළුවෝද? යාළුවෝ. එහෙනම් අපි ඒවට කියනවා යාළු කෝණ නෙවෙයි මිත්‍ර කෝණ. හරිද? එහෙනම් ඔන්න තව එකක් වුණා මිත්‍ර. හරිද? හරි. එතකොට සමාන්තර රේඛා දෙකක් ඔන්නම තවත් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා ළමයි. මම ඒක ලකුණු කරගෙන PQ. PQ කියන රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ කෝණ අපිට අහු වෙනවා. මේ වගේ විශේෂ කෝණ. නැත්නම් මෙතන තව කෝණ තියෙනවා. බද්ධ කෝණ තියෙනවා. හරිද? ඒවට නේ මූලික දේවල්නේ. හරි. සමාන්තර රේඛා දෙකක් මෙහෙම තවත් රේඛාවකින් කැපෙද්දී අපිට විශේෂ කෝණ වර්ග තුනක් අහු වෙනවා. එන්නේ තුන තමයි ඒකාන්තර අනුරූප මිත්‍ර. හරිද? ඕන. එතකොට හැඩයන් ටිකක් මතක තියාගන්න. මේවනම් ඒකාන්ත. ඒකා. මෙතන අනු. හරිද? මෙතන මිත්‍ර. ඒකාණු මිත්‍ර. හරිද? ඔන්නෝම තමයි කෝණවල හැඩ ඒ වහුවෙන්නේ විශේෂ ලක්ෂණයකදී. ඒ කොහොමද? විශේෂ තැනකදී. සමාන්තර රේඛා දෙකක් තවත් සරල රේඛාවකින් ඡේදනය වෙද්දී මෙන්න මේ කෝණ ටික අහු වෙනවා. පොඩ්ඩක් මේක වෙලා අරන් කරමු. මොකද මේක බරපතල පාඩමක්. මම මුලින්ම කිව්වනේ. මේ කෝණ කියන්නේ මේ SMS පාඩමක් නෙමෙයි. මේව දැන් තාම ලේසි වුණා. හරිද? එහෙනම් මේවා අනිවාර්යෙන් හොඳට තියරිය ඔළුවට වැදිලා තියෙන්න ඕනේ ළමයි. නැත්තම් ඉස්සරහ ගියාන් පස්සේ පට්ට අමාරුයි. හරිද? ඒකාන්තර කෝණ බලමු මොනවද? ඒකාන්තර. හරි ඒකාන්තර කිව්වන් පස්සේ එක්ක n අකුරක් වගේ නැත්නම් z අකුරක් වගේ නැත්නම් මොකක් හරි වැලමිට වංගුවක් වගේ හරිද? එහෙමද දැන් දැකලා තියෙනවනේ මාර්ග සංඥා එහෙම තියෙනවනේ. ඉදිරියෙන් ඔහොම තියෙනවනේ. හරි. ඔන්නම ඔය කියලා. හරි. ඔන්න ඔයගේ හැඩයකින් තියනවා නම් හැඩයක් ඔස්සේ ගිහිල්ලා බලමු ඒකාන්තර කෝණ මොනවද කියලා. හරි. කියමු බලන්න. ඔයාලට අකුරු ටික දාගෙන යන්න පුළුවන්. මා එහෙම පටන් ගන්න. D පැත්තෙන් පටන් ගත්තොත් ඕම ගියා L වුණා. L එක්ක යන අනිත් එක බලන්න. එහෙනම් මොකක්ද යන්නේ? B ද D ද? D. L D. L D. හරිද? L සමානයි D. හරි. ඔහොම ගියා අංගවලම මෙහෙම ගියා එතනින් එළියට ගියා. හරි. ඊට පස්සේ මෙතනින් යනවා. මෙතනින් පටන් ගන්නවා. B වලින්. B වලින් ගියා මේ කොහෙද වම් පැත්තට කැපුවා.
අපලා ආයම දකුණු පැත්තට ගැහුවා යට වෙන කෝණය C සහ K. C. හරිද? ඒ ආවි නේද? මගේ වීඩියෝ එක හිර වෙලා කියලා තියෙනවා මේ. හරි මේ අනේ මම බේරෝනේ. අදිට මම වෙලා ටික දාන්න තියෙනවා. හරි. නියම. ඊට පස්සේ B වලින් ගත්තා වාහනේ අරන් ගියා දැන් මම වමට දාලා ඊට පස්සේ ආයමත් දකුණට දාපු ගමන් අහු වුණා ඒකාන්තර කෝණය. A සහ C නැත්නම් C සහ K. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහොම ගිහිල්ලා B වලින් ඇවිල්ලා C වලින් එළියට ගිහිල්ලා අහු වෙන කෝණමයි C වලින් ඇතුළට ගිහිල්ලා B වලින් ගත්තා. හරිද? එතකොට සාමාන්‍යයෙන් දන්නවා අපි ඔයාලට දැන් වැදගත් සම්බන්ධතාවයකට එන්නේ සමාන්තර රේඛා දෙකක් අස්සේ තියෙන කෝණ ටික තමයි සාමාන්‍යයෙන් ඒකාන්තර කෝණ වෙන්නේ හරස් අතර. එතන BL KC ඔන්න ඔය විදිහට. හරි. ඒකාන්තර කෝණ හරි. හඳුනා ගත්තා. ඔතනින් එහාට තව ඒකාන්තර කෝණයක් තියෙනවා නම් හරිද? අපිට කියන්න. හරි. අපි යමු ඊළඟ වැදගත් කෝණම જાතිය. මොනවාද? අනුරූප කෝණ. හරිද? කෝණ. හරිද? අනුරූප කෝණ. අනුරූප කෝණ මොනවා වගේද? මම කිව්වා ඒක හරියට මතක තිබ්බ නැත්නම් ඔයාලට ගණන් වලට හම්බෙන්නේ ඒ වගේ අකුරක් කියලා. මොකද්ද? F අකුර. F අකුරක් හැඩයට තියෙන පුළුවන් F අකුරක්. මේ පැත්ත හරවලා අනිත් පැත්ත හරවලා උඩයට මාරු කරලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මූලික හැඩේ F අකුරක් වගේ. එහෙනම් බලමු F අකුරක් වගේ. F අකුරක් වගේ හැඩේ පේන මේ අතරනේ. ඔන්න මේ අපිට පේන F අකුර තමයි B සහ D තමයි F අකුරේ අර රේඛා දෙක. මේක තමයි F අකුරේ කම. හරි. එතකොට ඒ කෝණ දෙක මොකද්ද? අනුරූප කෝණේ හැඩය වෙන්නේ මේ වගේ. හරි. මෙහෙම තියෙන්නේ. එතකොට මොනවාද? C සහ M. C සහ M අහු වෙනවා. එතකොට C සමානයි M. ඒ වගේම අපිට ගන්න පුළුවන් ඒ F අකුර අනිත් පැත්ත හරවගම යට වෙනවා D සහ M. නේ? D සහ M. හරි. ඕක කොහොමද කියලා මේ අතරනේ ගත්තේ. F අකුරේ නැට්ට ගන්නවා කියු පැත්ත. හරිද? එතකොට අහු වෙනවා K සහ A. මෙහෙම. මේ අතර ගත්තොත් එහෙනම් මෙහෙම ගියා. මෙහෙම ඉරන් ගියම නිකන් F අකුරක් නිකන් එල්ලලා දෙනවා වගේ. හරි. ඊට පස්සේ K සහ A. හරි. ඊට පස්සේ ආයෙ වෙනවා L සහ D. හරි. L සහ D. ඇයි මේ පැත්තට ගත්ත එක ආයෙ නැතද? L සහ D. D සහ L. හරි. ඔය අනුරූප කෝණ. දැන් යමු අපේ ඉතුරු වැදගත් මොනවා? මිත්‍ර කෝණ හොයන්න. මිත්‍ර කෝණ. හරි. අන්න බලන්න මිත්‍ර කෝණ හොයන විදිහ. කොහොමද හොයන්නේ? මූණේ බලන් ඉන්න හැටි. මෙයා මූණේ බලන් ඉන්නේ නැහැ. මෙයා එහෙම නැහැ. මෙයා එහෙමත් නැහැ. එහෙනම් මිත්‍ර කෝණක් තියෙන ළමයි සමාන්තර රේඛා දෙකක් අතර. හරි. එහෙනම් මොනවාද? එකක් D සහ K අනිත් එක C සහ L. හරි. ඒ දෙන්න මූණේ බලන් ඉන්නේ. D K සහ C L. හරි. ඔන්න කවුරු හරි මෙහෙම ලියනවා. මිත්‍ර කෝණ. හරි. මිත්‍ර කෝණ මොනවාද? D සහ K. D සමානයි K. ඊට පස්සේ මොකද? C සහ L. C සමානයි L. මොහොම ලියන්නේ. හරි. මම ඔයාලට වර්ධනය තරම් පෙන්නන්නේ නැහැ. D සහ K කියලා අරගෙන D සමානයි K කියලා ලියන්න පුළුවන්ද? බෑ. මොකද මිත්‍ර කෝණවල තියෙන වෙනම කතන්දරයක්. හරිද? අනුරූප කෝණ සහ ඒකාන්තර කෝණ කියන ඒවා එකිනෙක සමාන වුණාට මිත්‍ර කෝණය එතනක සමාන වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මිත්‍ර කෝණවලදී වෙන එකක් බලන්න. මිත්‍ර කෝණවල එකතුව අංශක 180යි කියලා තමයි අපි ගණන් හදද්දී ගන්න. මොනවාද? මිත්‍ර කෝණවල එකතුව
අංක 180ක් වේ. අංක 180ක් වේ. නියමයි. හරි. කට්ටිය මගේ වැරද්ද වෙන්නේ. හරි. එතකොට මම මේක වහනක් දාලා ලියන්න. මෙතන වැදගත් කරුණක් කියලා ලියන්න. මොකද්ද? මිත්‍ර කෝණ වෙන්නේ මිත්‍ර කෝණ වල එකතුව මිත්‍ර කෝණ වල එකතුව අංශක 180ක් වේ. හරි. අංශක 180ටම තව නමක් කියන්න පුළුවන් ළමයි. මොකද්ද? පරිපූර්ණක. හරි. පරිපූර්ණක ඇත්තමෙන් තුනේ. හරි. ඒවා තියෙන පාර්ලිමේන්තුව වලනේ. ඔතනටික තමයි මට වැදගත් කොට පෙන්වන්න ඕන උනේ. හරි. වැදගත් කොට පෙන්වන්න ඕනේ සමාන්තර රේඛා. සමාන්තර රේඛා දෙකක් ඔන්නෝම රේඛාවකින් කැපිලා යද්දී අපිට අහු වෙනවා කිව්වා වැදගත් කෝණ තුනක්. හරි. ඒකාන්තර මිත්‍ර අනුරූප. හරි. ඔය තුන් දෙනා. ඒ වගේම මෙතන තව කෝණ හැංගිලා තියෙනවා ළමයි. මොනවාද? ලක්ෂයක් වටා වූ කෝණ. හරිද? කේල් දැම්මේ. ඊට මේ ලක්ෂය වටා වූ කෝණ ABCD. ඒ වගේම සරල රේඛා දෙකක් නෙමෙයි දෙක CD සහ PQ කියන්නේ. එතන මේ දෙක ඡේදනය වීමෙන් මොනවාද ආහු වෙන කෝණ ප්‍රතිමුඛ කෝණ වේ. හරි ප්‍රතිමුඛ කෝණ වේ. හරි හරි සරලයි. ඊට පස්සේ තාමනාද මේ සරල රේඛාව මේකින් වෙන බද්ධ කෝණය මොන කෝණ ටිකක් තියෙනවා. හැබැයි ඒව මූලික කෝණ විශේෂ කෝණ ටික තමයි අර කෝණ. yang kasihan atus. අපි කලින්ගේ මහා ගොඩක් දුන්නේ නැහැ නේද? අර උදාහරණ ටික නෙකුත් මෙතන තිබ්බ f කරුවේ n කරුවේ c කරුවේ ඒ ටික ගැන මම බලලා දැන් එතර ඉඳන් දියේ නැහැ. කට්ටිය හොඳයි නියමයි. වාර්තාගත ලෙස 70ක් කියනවා. හරි. එහෙනම් මම මේ ඔක්කොම අකලා දානවා. හරි. ක්ලාස් එකේ ටයිම් ටේබල් එක ගැන පොඩ්ඩක් කියන්නම් මම. හැමදාම කියන මන්තරේ කියන්න පටන් ගන්න. හරි. අන් ඉන්න බැරි කට්ටිය පොඩ්ඩක් මාව අන්මියුට් කරලා දාන්න. හරි. එතන මේක දන්න කට්ටිය. දන්න ටි කට්ටිය තමයි කියන්නේ. ක්ලාස් එක උගන්වන්නේ හරි. මැසේජ් එකක් දාලා තියෙනවා. හරිද? ඒක කොපි කරලා දාන්න. හරිද? ඔන්න මම දැම්මා. ඔක තමයි වෙලාව. හරිද? ඒ වුණාට මම විනාඩි දෙකක් අරන් කියන්න. ක්ලාස් එක කියන්නේ බ්‍රහස්පතින්දා ඉරිදා. හරිද? මේක හොඳට අහගන්න නැත්නම් මට මැසේජ් දානවා කට්ටිය කවුරුද තියෙන්නේ. හරිද? ඒ අරගෙන කියන උත්තර. හරි. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? බ්‍රහස්පතින්දායි ඉරිදායි තමයි ක්ලාස් තියෙන්නේ. ඒ ඔක්කොම හවස 7ට පටන් ගන්නවා රෑ 7ට ඉවර කරනවා. හරිද? ඊට පස්සේ ඔයාලට ප්‍රවෘත්ති බලන්න පුළුවන්. අද පොඩ්ඩක් ඒක ඔප කරගන්න පුළුවන්. හරි. මම කියන ඇහෙනවද? මම කතා කරන්නේ ඇහෙනවද?
හරි. ඊට පස්සේ මොකද්ද? මේ ඔක්කොම තියරි. ඒ කියන්නේ අද කරනවා වගේ තියරි තියෙන්නේ. හරි. ඊට පස්සේ ඉරිදා නෙවෙයි බ්‍රහස්පතින්දාත් නෙවෙයි. අපි තව දවසකුත් දානවා. ඒක තියෙන බදාදා. හරි. බදාදා තියෙන්නේ තමයි උදේ 6ට පටන් ගන්න. උදේ 8ට ඉවර කරනවා. බඩගිනිනේ වෙලාවට 6ට ඉඳන් 6 ඉඳන් 8 වෙනකන් ඉන්නවා. එතන පැය දෙකයි. එදාට අපි කතා කරන්නේ පේපර්ස්. පේපර් සාකච්ඡාව පසුගිය විභාග ප්‍රශ්න වල තියෙන අපේ පාඩමත් එක්ක රිලේට් වෙන. ඒ කියන්නේ ඒත් එක්කම යන ප්‍රශ්න ටික තමයි එදාට කතා කරන්නේ. හරිද? ඊට පස්සේ මේක ක්ලාස් ෆීස්. ඒක රෙකෝඩ් ලියන්නද? ක්ලාස් ෆීස් එක ක්ලාස් ෆීස් එක හරිද? තනිකර ෆී. හරිද? 100% මේක ෆ්‍රී. මේ දවස් තුනේ ඔයාලට එන්නත් පුළුවන්, ඔයා ඉන්නත් පුළුවන්. ආවත් එකයි නාවත් එකයි. 7-5ක් ගන්නෙ නැහැ. ඉගෙන ගන්න කට්ටිය ඉගෙන ගනිවි. හරිද? ඔන්න ඔය තමයි ඉස්සර. ඒක පට්ට ෆ්‍රී. හරි. ඔය තමයි ඔයාලගේ වාචාරය කිව්වොත්. හරි. ලින්ක් එකේ වෙනසක් නැහැ. මේ ලින්ක් එකම තමයි. හරි. මම මොනවද මැකුවා? එහෙනම් 100 මෙතන ඉන්න 192ම අහගෙන නේ හිටියෝ කතන්දරේ. ක්ලාස් ෆීස් 7-5ක් එපා. 100% මේක ෆ්‍රී. බ්‍රහස්පතින්දා ඉරිදයි තියරි උගන්වන්නේ. අවසානට පටන් ගන්නවා 7ට ඉවර කරනවා. බදාදා මොකද? උදේ 6ට පටන් ගන්නවා. උදේ 8ට ඉවර කරනවා. දැන් ක්ලාස් එක පැය දෙකක් කරලා. හරි. හොඳයි නේද? මෙහෙම හොඳයි නේ? තව ඕනේ නේද? හරි. අපි තව විෂය පටන් ගන්න හිටියේ දැන් අපිට පේනවා කැම්පස් පටන් ගන්න මේ ළඟදී. හරිද? නිවුස් එකක් ආවා හින්දා පොඩ්ඩක් නිකන් මේ ප්ලෑන් එක පොඩ්ඩක් පස්සට දාලා දෙන්න. හරිද? හරි. එතකොට අපි දැනුවත් කිරීම ඔක්කොම ගෲප් එකේදී කරන්නේ. හරි? ඒ හින්දා අඩුම තරමේ එක ගෲප් එකකටවත් සම්බන්ධ වෙලා ඉන්න. හරිද? අපි දැන් මේකේ පාඩම් ඉවර කරලා තියෙනවා. මම හිටියත් කියන්න අලුත් පාඩම් වල පටන් ගත්තේ ප්‍රස්තාර. අපි පටන් ගත්ත මේක අගෝස්තු 4 වෙනිදා. අගෝස්තු 4 වෙනිදා. පටන් ගත්තේ ප්‍රස්තාර පාඩම. හරිද? ප්‍රස්තාර ඉවර කරා. ඊට පස්සේ කියන ද්විපද ප්‍රකාශන. ද්විපද ප්‍රකාශන. හරිද? ද්විපද ප්‍රකාශනත් එහෙමයි. ප්‍රස්තාරත් එහෙමයි. ඒකත් ඉවර කරා. ඊට පස්සේ දර්ශක හා ලඝු ගණක. හරිද? දර්ශක හා ලඝු ගණක. ඒකත් ඉවරයි. ඊට පස්සේ තාම මොනවද? අදිම. වර්ගඵලය. වර්ගඵලය. ඊට පස්සේ පරිමාව. ඊට පස්සේ ගිය සතියේ නෙමෙයි මේ සතියේ බ්‍රහස්පතින්දා ඉවර කරා. මොකද්ද? සමීකරණ. සමීකරණ කියන්නේ දැවන්ත පාඩම ඉවර කරලා දැන්. හරි දවස් 3යි. ඔන්න පාඩම් ටිකක් කරලා තියෙනවා. අපි අගෝස්තු 4 වෙනිදා පටන් ගන්න. අද කවදද? අද 19 වෙනිදා 9 වෙනිදා. හරි. ගෲප් ලින්ක් එක තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේවත් කරේ ෆ්‍රී තමයි. හරි. මේවත් ඔක්කොම ෆ්‍රී තමයි කරේ. හරි. අපි ඉස්සරහට ෆ්‍රී තමයි කරන්නේ. ඔයාලා එක්සෑම් ලියන්නේ කවදද? එදා වෙනකම් මේක ෆ්‍රී. හරිද? හරි. එහෙනම් ඔතරයි විස්තරය. මේ අදාළ කට්ටියට නේ. කට්ටිය හිටපු කට්ටිය දන්නනේ කොහොමද එන්නේ. හරි. අපි යන්න ඉස්සරහට යන්න. ඔන්න දැන් තමයි ඔයාලගේ ත්‍රිකෝණ කියන මාතෘකාව ලියුවනේ අපි. ඒකට ඉස්සෙල්ලාම දැන් ත්‍රිකෝණය. මොකද්ද මේ ත්‍රිකෝණ? ඕංගම ත්‍රිකෝණයක් ගන්න. හරි. ත්‍රිකෝණයක් වගේ වෙනා නේද? ඔව් YouTube එකේ වීඩියෝ තියෙනවා මේ ගෲප් ලින්ක් එක තමයි දැන් මේ 12යි Telegram ගෲප් එකේ ලින්ක් එක දැන්. ඔයාලට ඒ දෙකෙන් ඉර යන්න පුළුවන්. Telegram එකේ ගොඩක් ජොයින් ඒකට ජොයින් වෙන්න මොකද මේ ඒකේ තමයි ගොඩක් නැත්නම් ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ඒක ජොයින් වෙන්න. හරිද? ඒකේ තමයි ගොඩක් අර කොමියුනිකේෂන් එක පහසුයි ඔයාලට. හරි. හරි විස්තර වැඩි. අද පොඩ්ඩක් වැඩි උදේ.
ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා තමයි. ABC කියන ත්‍රිකෝණයක කෝණ කීයක් තියෙනවද? හරිද? ABC ත්‍රිකෝණයේ කෝණ කීයක් තියෙනවද? කෝණ 3යි. හරිද? ඒ කෝණ තුන අභ්‍යන්තර කෝණ තුන. ඒ වගේම මේවට පිටින් බාහිර කෝණක් තියෙනවා. ඒවට නෑ අපි ත්‍රිකෝණ තමයි. ත්‍රිකෝණයේ කෝණ තියෙනවා මේ. මෙන්න මේක. හරිද? මේව දාගන්න A B C කියලා. ඊට පස්සේ තවත් වැදගත් කරුණක් හැබැයි ඔයාලා මේක මොන්ටිසෝරි කාලේ ඉඳන්ම දන්නවා කියලා මම හිතනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. එතකොට මේක මොනවාද? ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන්නේ ඇතුලේ. හරිද? ත්‍රිකෝණයේ අස්සේ තියෙන්නේ. එතකොට අස්සේ තියෙන ඒවට කියනවා අපි ගමේ භාෂාවෙන් නැත්නම් නිකන් ලස්සන භාෂාවෙන් කියනවා මොනවාද? අභ්‍යන්තර. පිට තියෙන ඒවාට කියනවා බාහිර. හරිද? එතකොට මෙතන අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒ තුනේ එකතුව අංශක 92යි. ඒ කියන්නේ පරිපූර්ණයි. ඒ කියන්නේ 180. කියන්නේ A ධන B ධන C සමානයි අංශක 180. හරි. ඔකට වැදගත් කරනවා. ඔවා මතක නැත්තම් මතක් කරගන්න. ඒකට තමයි නේ. හරිද? හරි. ඊළඟ අංශක 180. මේකට ඉතින් වගන්තියක් දෙන්න ඕනේ නැහැ. ඔක ලියගන්න. ඔයාලට හිතෙන වචනේ ලියගන්න. ඒක ඔයාලට කවදා හරි මතකයි. ඒ වගේම මම මෙතන තවත් දිනවා. ත්‍රිකෝණයක නම් පාද තුනයි. මම මේ වගේ එකක් අදිනවා. හරිද? චතුරස්‍රයක් ඇඳලා. ඒක දාගන්නවා මෙව්වා PQ RS කියලා. PQ RS. හරි. මෙතන අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? හරි. මෙතන අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද? මෙතන අභ්‍යන්තර කෝණ 4ක්. ඒ 4 එකතුව කීයක් වෙනවද? ඒකේ 4 එකතුව කීයද? 360යි. හරිද? ඒ කියන්නේ අංශක 180 2යි. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් P ධන Q ධන R ධන S සමානයි අංශක 360යි. හරිද? දැන් ඔයාලට පොඩ්ඩක් මේක නිකන් මම මේ අමතර කාරණාවක් විදිහට කියන්නේ. හරි ගොඩක් හොඳයි කට්ටිය මේ chat එක දානවා. බලන්න ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර එකතු අංශක 80යි PQRS ඒ කියන්නේ කෝණ 4ක් එකතු කරාම 360යි කෝණ 3ක් එකතු කරාම 180යි මාර වැඩ. හරිද? ඉතින් මොකද? අපිට හිතන්නේ මොකද්ද? කෝණ 3ක් එකතු කරොත් 180 නම් කෝණ 6ක් එකතු වෙන්න බෑ 300 ගැහෙම හිතෙන්නේ. හැබැයි මෙතන විශේෂත්වය තමයි චතුරස්‍රයක් අස්සේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? ත්‍රිකෝණ දෙකක් තියෙන බව තමයි මේකෙන් පේන්නේ. අපි ඔන්න මෙහෙම අදින්න පුළුවන්. හරි. කොහොම ඇද්දොත් එහෙම මෙතන මේ දෙකේ ත්‍රිකෝණය. හරි. මේ දෙකේ ත්‍රිකෝණය. අපිට මේ අතර හරස් කඩේ වෙන් කරොත් එහෙම විකරණයක් ගහලා බලන්න. මේ දෙකේ ත්‍රිකෝණය. හරි. ඒ කියන්නේ චතුරස්‍රයක් අස්සේ ත්‍රිකෝණ දෙකක් අවමය තියෙනවා. හරි. අවමය. ඉතින් මේ අදින්න පුළුවන් මොකට වඩා. බලන්න ලියාගමු. අපි අමු ගණන් ටිකක් හදන්න. ත්‍රිකෝණයක බාහිර කෝණ 9ක් තියෙනවද? ඒ බාහිර කෝණය එහෙම 9ක් කියලා ගන්න වෙනවා. ඔයාලා බාහිර පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණ තමයි. ඒතර ඒක අතර දික් කරන්න පුළුවන්. ඒකවල ඒ අතර ගන්න පුළුවන් විදිහ 9ක්. දැන් සාමාන්‍ය ව්‍යවහාරය ගත්තොත් මේක අභ්‍යන්තර වෙන මෙතනින් එහා වටේදී මොකද? බාහිර. අර ඒ ලක්ෂයට දීපා. පාඩ වෙනවා කියන්නේ. පාඩ වෙනවා ත්‍රිකෝණ. ලොකු නම ත්‍රිකෝණ. ඒක මේකේ පොඩි නම ත්‍රිකෝණ තමයි. අපි තාම මේ වැඩගත් දැනගෙන ආවේ නැහැ. හරි. ත්‍රිකෝණයට දැනගන්න ඕන කරුණු ටිකක් තමයි මේ දැනගෙන යන්නේ. හරි. ඔව් 40 දෙනෙක් අත්උත්සන් ඉන්නවා. අනික කට්ටිය කොබල 41යි. එමයි. 30ක් කරන වෙලාවයි. 35යි. කීයද? 40යි 42.5යි. නියමයි. නියමයි.
90 ගානකට ගියා. හොඳයි ඈ. ඔයාලා එන්ගේජ් වෙනවා මේකත් එක්ක. ආනන්ද. ඊට පස්සේ බලන්න. තවත් වැදගත් කරුණක් තමයි. ඕම් මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. හරි. ඒ ත්‍රිකෝණය මම දාගන්නම් මෙහෙම ඕනේ නැහැ. මේ ත්‍රිකෝණයක් තියෙනවා. ඔය ත්‍රිකෝණයේ ඔය තියෙන පාදය දික් කරනවා. දික් කරනවා ඕන අතකට දික් කරනවා. හරි. අහම පුළුවන් මෙහෙම පුළුවන්. හරි. දික් කරනවා. දික් කරලා දික් කරලා පස්සේ මොකද වෙන්නේ? තව අලුතෙන් කෝණයක් හැදෙනවා. මෙන්න මේ කෝණය. හරි. ඔන්න ඔය කෝණය. තවත් අලුතෙන් කෝණයක් හැදෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අපි එකට කියනවා බාහිර කෝණයක් කියලා. බාහිර කෝණයක්. බාහිරින් තියෙන. හරිද? බාහිර කෝණය. ඒ කෝණය හඳුන්වනවා ත්‍රිකෝණයෙන් පිටින් ළමයි තියෙන්නේ. ඒ හින්දා ඒක බාහිර. අස්ස තියෙනවා නම් අභ්‍යන්තරයි පිටින් තියෙන හින්දා බාහිර. හරි? බාහිර. බාහිර කෝණය. එහෙනම් මේකේ අභ්‍යන්තර කෝණය මේ තියෙන්නේ. හරි? ඒක වැඩක් නැහැ. හරි? ඊට පස්සේ ඒ දික් කරේ මේ පාදේ. මම දැන් මේ පාදේ දික් කරනවා. මේ පාදේ දික් කරාන් පස්සේ මේකේ බාහිර කෝණය කො? මේක. මේක නෙමෙයි. හරිද? ඒක නෙමෙයි. ඒක වැරදි. ඒක පට්ට වැරදි. මේක තමයි බාහිර කෝණය. ඒ වගේම මම මෙතන තව ටිකක් දික් කරනවා මේ පාදය. ඕම් මේ අතර හැදෙනවා තවත් බාහිර කෝණය. එතකොට දැන් මෙතන ත්‍රිකෝණයක බාහිර කෝණ කීයක් තියෙනවද? බාහිර කෝණ 3ක් තියෙනවා. මම මේ තුන දාගන්නවා. මේක A, මේක B, මේක C. හරිද? අපිට ඒකට වැදගත් සම්බන්ධතාවයක් එනවා මේකෙදි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් බව දැන් අපි කලින් ඉගෙන ගත්තා. දැන් බලන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නෙවෙයි බාහිර කෝණවල එකතුව අංශක කීයද? ඒ 180ක් නෙවෙයි ළමයි. මෙතනදී හොඳට මතක තියාගන්න අංශක 360ක් කියලා. හරිද? බාහිර කෝණ නම් 360යි. හරිද? අභ්‍යන්තර කෝණ නම් අංශක 100. හරි. ඒ වගේම අපි අර ගන්නවා අපිට හොඳට පුරුදු චතුරාශ්‍රයක්. ඕකෙත් අපි බාහිර කෝණ මේවා. එන්න මේ ටික දාගන්නවා PQRS කියලා. PQRS. මේකේ බාහිර කෝණවල එකතු අපි කීයක් කියලා ගමුද? ඔයාලා නිකන් යෝජනා කරන්න මට මොකද්ද ගන්න හොඳ අගයක් කියලා. ඒ 360ම ගන්න. ඔව් ළමයි. මෙතන අංශක 360යි. හරිද? අංශක 360යි. දැන් ත්‍රිකෝණයකට මෙහෙමයි. චතුරස්‍රයකට මෙහෙමයි. අනිත් හැම ඝන වස්තුවකටම මොකක්ද බාහිර කෝණය වෙන්නේ? ඝන වස්තුව නේ ඝන තල රූපයක මොකක්ද වෙන්නේ? අනිත් ඕනෑම තල රූපයකට ඒත් බාහිර කෝණ වල එකතුව කියලා. 360. ඕන. බලන්න. මම හරි උදාහරණයක් කරන් බලන්න කියන්නේ. ඔයාලා කැමති පංචාශ්‍රයක් හදාගෙන ෂඩාශ්‍රයක් හදාගෙන ඒක හදලා කිරි කැටි ගහලා කොණමානේ මැල්ලා එකතු වෙනවා ගිහම 360 ගන්න. හරි. ඒක ගන්න විදිය මම දන්නවනේ. යන්න. මම මෙතන ලියනවා. මේක නම් ලියන්න වෙයි. ඔයාලා මතක තියෙන්න ඕනේ. ත්‍රිකෝණයක් හෝ වේවා චතුරස්‍රයක් හෝ වේවා कैसे apa itu dia? Orang cuti makin padangan. එකසිය 10යි. 110යි නේද?
මේක පළවෙනි එක. මේක දෙක. මේක තුන. හරිද? ඔය ABC X අනම්මන හොයන්න තියෙන්නේ. එකේ හැටියට ළමයි. පේනව නේද මේක සරල රේඛාවක් බව? AB. AB කියන සරල රේඛාව. මෙතන O. මෙතන P. හරිද? AB කියන සරල රේඛාවේ මේ කෝණ දෙක මොන කෝණද? මට ඒක කියන්න. මේ කෝණ දෙක මොන කෝණද? කට්ටිය නියම හොඳට උත්තර දාන්න. මේ කෝණ දෙක බද්ධ කෝණ දෙක. එකිනෙක බැඳිලා තියෙන්නේ ඒ හින්දා බද්ධ කෝණ. එතන බද්ධ කෝණ කියනකොටම අපිට ඔළුවට එකපාරම එනවා මොකද්ද? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ එකතුව පරිපූර්ණක වේ. ඔබ තමයි මතක්. හරි. ඊට පස්සේ එහෙනම් බද්ධ කෝණ වල එකතුව අංශක 180යි නේ. එහෙනම් මම මෙතන ලියනවා හරි 180යි නේ. ඒ කියන්නේ 120යි x එකතු කරාම 180යි. ඕකනේ කතාව. බද්ධ කෝණ වල එකතු අංශක 180යි නම් 180 120 ධන x කියන්නේ 180. එහෙනම් x වල පුළුවන් මෙතනේ x කීයද? බලපු ගමන් කීයද හැකි 60යි කියලා. අංශක 60යි. කියනවා. ඔයාලා ගොඩක් හොඳයි. ඊට පස්සේ බලන්න. මෙතන බලන්න. මෙතන තියෙන්නේ මොකක්ද? මෙතන තියෙන්නේ සරල රේඛාව තමයි. එතකොට මේ තියෙන සරල රේඛාවේ මේ ඕලක්ෂයෙන් බාහිරට රේඛා දෙකක් ගිහින් තියෙනවා නේ. AB කියන රේඛාවට මෙතන බද්ධ කෝණ තුනක් තියෙනවා ළමයි. x ධන 110යි. එතකොට අපි දන්නවනේ බද්ධ කෝණ සරල රේඛා අහුවෙච්ච ගමන් අපිට අහුවෙන්න ඕනේ මොකද්ද සිද්ධාන්තේ? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල එකතුව අංශක 180. ඕක ඔහොම ඔය විදිහට මතක තියාගන්න ළමයි. මොකද තැන් තැන් වලදී ඔය කතන්දරේ දාන්න වෙන හින්දා. හරිද? නැත්තම් කියන්න බෑනේ. කියන බද්ධ කෝණ කතාව. අංශක 180ක් කියන කතාව ඔය වචන දෙක තියෙන්න ඕනේ. දාන්න ඕන තැන. දාන්න ඕන තැන අරමුණක් කියන්නේ. හරි. ඒ කියන්නේ බද්ධ කෝණ වල එකතුව අංශක 180යි නම් මෙතන මොකද්ද බලන්න? 180ක් නේ බද්ධ කෝණ. දැන් මෙතන බද්ධ කෝණ තුනක් තියෙනවා. බද්ධ කෝණ තුන මොනවාද? එකක් තියෙනවා 110 දෙන එක. ඒ කියන්නේ ඔය තුන එකතු කරාම x ධන 110 ධන x කියන එක සමානයි අංශක 180යි. වරහණ දාලා ලියන්න පුළුවන් හේතුව ඔය හේතු ලියන්න ඕනේ. මොකද්ද? සරල රේඛාවක විදි බද්ධ කෝණ. බද්ධ කෝණ වල එකතු. හරි. එතන මේ x ධන x කීයද? 2x ධන 110යි 110යි අංශක. මෙතන 180යි. මෙතන 180ෙන් අඩු කරන්න ඕනේ 110ක්. මෙතන වල 2යි ඒ කියන්නේ කීයද? x සමානයි 180ෙන් 110 කියන්නේ 70යි. 70 බෙදීම 2යි. ඒ කියන්නේ කීයද? 35යි අංශක. අන්න x කියන එක 35යි. එතකොට සරල රේඛාව මත පිහිටි මොනවද? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල එකතු අංශක 180යි. මොනම වරද්දක් කළා අංශක දාන්න. අංශක 180යි. ඒකනේ අපේ න්‍යාය සිද්ධාන්තේ. හරි. ඒක නම් එහෙමනම් මෙතනත් අංශක 180ක් වෙන්න ඕනේ. මොකද මෙතනත් තියෙන සරල රේඛාවක් මෙතනත් තව බද්ධ කෝණ තුනක් තියෙනවා. ඒ බද්ධ කෝණ තුන එකතුවත් අංශක 180ට වෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? බද්ධ කෝණ තුන වෙනම එකතු කරනවා. වෙනම එකතු කරාම වෙන්නේ 110 ධන 2යි. ඒ කියන්නේ x ධන 110 ධන x. ඒක සමාන කරන්න පුළුවන් 180ට. අපි ඉගෙන ගත්ත දේ. එහෙනම් ඒක සුළු කරන් පස්සේ එනවා අංශක 30. සුළු කරනවා කියලා දෙන්න ඕනේ නේද? හරි. අනුරූප කෝණ ප්‍රතිපූර්ව කෝණ වෙන්න නම් මේක අවශ්‍යතාවය මොකද්ද? මේ රේඛා මොනවද වෙන්න ඕනේ? මේ රේඛා සමාන්තර වෙන්න ඕනේ. හරිද? දැන් මෙතන සමාන්තරයිද? සමාන්තර නැහැ. හරිද? ඔයාලා හදුවනම් එහෙනම් සමාන්තරයි කියලා දාගෙන තමයි හදන්න ඕනේ. හරිද? ඔයාලා රූප සටහනෙත් බලන්න සමාන්තරයිද කියලා. මේ ඉතල දෙක දාලා තියෙනවද කියලා. දාලා නැත්තම් ගාන කරගන්න. හරිද? ඉතේ දිහාට බෑ පෙන්නන්න ඕනේ. හරිද? ඒක හැමතැනම වැදගත්. හරිද ඔයාලා? ඉතේ දිහාන් ඉන්නවා. තමාලා එළියට දාන්න. හරිද? ඊට බලන්න. දැන් මේක සමාන්තරයි. දැන් මේක සමාන්තරයි. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? හරි. x තියෙනවා b තියෙනවා. තව මොකක්ද? a තියෙනවා. සෝරි මම මෙතන. a. ඒ ගැලීම හොයන්න පුළුවන් නේද ළමයි?
ඒ කෙලින්ම හොයන්න පුළුවන් මෙතන PQ මෙතන ගමු මේ රේඛාව ගමු මොකද්ද ST කියලා ගමු ST බලන්න ST රේඛාවේ මෙතන L කියන ලක්ෂයෙන් බාහිරට කියප එක තමයි මේ A කියන්නේ. එතකොට මේ රේඛාවේ මොනවාද මේ කෝණ දෙක? බද්ධ කෝණනේ. තමයි බද්ධ කෝණ. එහෙනම් මෙතන ලියන්න පුළුවන් බද්ධ කෝණවල එකතුව අංශක 180යි කියලා. ඔන්න දැන් මේ වගේ තැනකට තමයි මොකද මෙතන කෝණ දෙක තුනක් හොයන්න ඕනනේ. ඒ දෙක තුන හොයද්දී අනිවාර්යෙන් හේතු දැක්වීම කරන්න ඔයාලා. හරිද? පිළිවෙලට ගාන හදන්න. මොකක්ද දන්නවද? දැන් මෙතන 55 සහ ඒ ඇසුරු කරගෙන අංශක 180යි කියලා ලිව්වට අපි දන්නේ නෑ මේ ඒක කොහොමද ආවේ කියලා. හරිද? ඇයි මම එහෙම කියන්නේ? දැන් 55 කියන එක තමයි x වලටත් එන්නේ. ඇයි මේක මොකද? අනුරූප කෝණ. එතකොට 55යි a කියන එක එකතුව මොකද්ද? අංශක 180යි මිත්‍ර කෝණ. මම මේ ඇඟිලි දෙකකට කිව්වට කියන එක හොඳට හරියි. එතකොට මේකේ 55 ධන a කියන එක අංශක 180 වලට වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට මෙතනදී ඒ හේතුව පෙන්නන එක අනිවාර්යෙන් මොනවාද? අනිවාර්යෙන් කරන්න. හරිද? හරි. කොහොමද කියන්නේ? 55 ධන a සමානයි අංශක 180යි. ඒ මොනවාද? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. බද්ධ කෝණ. බද්ධ කෝණ. හරි. එතකොට මෙතන යනවා ළමයි කීයද? අංශක 135. අඩු කරන එක පෙන්වන්න ඕනේ නෑනේ. මොකද්ද කරන්නේ? 55 එක්කන් යනවා මෙහෙ. 35 නෙවෙයි. 35. 35 නේද? 60 අංශක 135. අංශක 135. හරිද? එතනදී හේතුව පෙන්වනවා. දැන් ඒ වගේම බලමු මෙතන. අපිට කෙලින්ම පුළුවන් 55 ධන x කියලා මිත්‍ර කෝණ විදිහට. නැත්නම් මෙතන sorry ඒක ආවම හරි. මෙතන මේකේ f අකුරක් වගේ නේ. P A T S ඔය රේඛාව බලන්න. ඒක f අකුරක් වගේ කියන්නේ. එහෙනම් 55යි x කියන්නේ අනුරූප කෝණ. අනුරූප කෝණ මොනවද වෙන්නේ? සමාන වෙනවා. x සමානයි 55. x සමානයි 55 කියනවා නම් මෙතන කියන්නවා අනුරූප කෝණ. අනුරූප කෝණ. හරි. x සමානයි අංශක 50. හරි. ඊට පස්සේ මෙතන මෙහෙම ගියාන් පස්සේ ඒ වලින් පටන් ගන්නවා වාහනය ගන්නවා ඒ වලින් යනවා ඊට පස්සේ හන්දියක් ගහනවා එල් හන්දිය එල් හන්දියෙන් දාන දකුණට දාලා අහම ගියාන් පස්සේ එම් හන්දියක් වෙනවා එම් හන්දියෙන් දානවා ඔය පැත්තට වමට දානවා හරි වමට දැම්මම පස්සේ අහු වෙන කෝණ දෙක මොනවද A සහ B හරි A සහ B මොන කෝණද A සමානයි B මොනවාද ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ හරි උදාහරණ එතකොට අපි දන්නවා A කියන 135යි එහෙනම් B කියන හරි අන්තක 135 ඇයි ඒ හොයාගත්තනේ කලින් ළමයි හරි A කියන එක හොයාගත්තා ඒක කියන්නේ මෙතන ආංශික හරි ඊට පස්සේ බලන්න අපිට ඔය දැන් මේ කතන්දරේ නැතුව මේ බද්ධ කෝණ කතන්දරේ නැතුව අපිට A හොයාගන්න තව ක්‍රමයක් තියෙනවා හරිද A හොයාගන්න තව ක්‍රමයක් තියෙනවා වගේ තමයි ඒ ක්‍රමේ ඉස්ලාම් කරන්න බෑ අපි එහෙනම් A හොයාගන්න වෙන ක්‍රමය මොකද්ද මෙන්න බලන්න මේකයි මේකයි A සහ x කියන ඒවා මිත්‍ර කෝණ ඒ දෙක එකතු වෙයි අංශක 180යි එහෙනම් ඒක සමාන ඒ භාවිතයෙන් පුළුවන් A හොයන්න A හොයන්න කලින් අපි x දරන් ඉන්න ඕනේ ඒ කියන්නේ අපි මේ පියවර කලින් කරලා තියෙනවා අනුරූප කෝණ හරි ඕක අපි කලින් කරලා තියෙන්න ඕනේ එතකොට ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් x එතකොට x කියන්නේ 55 55 ධන A කියන්නේ අංශක 180 එතනදී අපි හේතුව ලියන්න ඕන මොනවද මේවා මිත්‍ර කෝණ කියලා. හරිද? දැන් පේනවා නේද ඔයාලට මෙතනින් එක එක ක්‍රම වලට මේ එක එක කෝණ හොයන්න පුළුවන්. හරිද? දැන් මෙතනක් පුළුවන් නේ. x හොයාගත්තන් පස්සේ b හොයන්නත්. මොකද PQ කියන සරල රේඛාවේ බද්ධ කෝණ තමයි ඒවා. හරිද? ඒ විදිහට හොයන්න පුළුවන්. එතකොට හේතු දැක්වීම පිළිබඳ ඔයාලට ලොකු අයිඩියා එකක් නැති ඒක නිකන් මල කරදරය කියලා හිතෙන්නේ නැති කලින්ම. දැන් කරදරයක් නෙමෙයි. ඇයි එහෙම කරන්න කියලා ඔයාලා දන්න. හරි. ඔව් ඒක තමයි. ප්‍රතිමුඛ කෝණ වලින් ගන්න පුළුවන්. එක එක විදිහට හොයන්න පුළුවන් මෙතන. ඒ හින්දා තමයි ඒ හොයන විදිය පෙන්වන්න ඕනේ පරණ කෙනාට. දැන්
ඉස්සරහට යන්න. මම මේක මකන්නද? අපි යමු මොකද? පේනව නේද? පේනවා. Q B D A එතන ඕල අහන්නේ මේ ගාන P O B කෝණය Q O B කෝණය සහ A O B කෝණය මේ ටික තමයි අහන්නේ. හරි. මෙතන යන්න මේක දැන්. POB කෝණය බලන්න. මේ ආන්න POB කියද කියලා POB. ඒ වගේම එයාට උඩින් තියෙනවා තව 45 කියලා. එහෙනම් මේ කෝණ දෙක මොනවාද? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් ප්‍රතිමුඛ කෝණය යටතේ QOA ත්‍රිකෝණයට POB කෝණය සමාන වෙනවා. ඒ සමාන වෙන්නේ ප්‍රතිමුඛ කෝණය. ප්‍රතිමුඛ කෝණයෙන් සමාන වෙනවා අපිට දාන්න පුළුවන් මෙතන අංශක 45 කියලා. හේතුව ලියමු. ප්‍රතිමුඛ කෝණ. හරි ප්‍රතිමුඛ කෝණ. ඊළඟට QOB අහන්න. QOB අහන්න. QOB හරි. ඒක මොකක්ද කියන්නේ බලන්න. QOB කීයද? එන්න දෙක බලන්න. එහෙනම් ජීවිතය. QOB එක හොයද්දී මේ කෝණේ මෙන්න මේ කෝණේ අහන්න මේ කෝණේ තමයි අහන්න. හරි මේක තමයි අහන්න. හරි මේක අහුවන් පස්සේ අපි කෝණේ ටිකක් දන්නේ නැහැ. හරිද? දන්නේ නැති කොටස අපි දානවා x කියලා. එතන QOB කෝණයට අපි ලියන්න පුළුවන් x දාන 55යි. ඒකට ඒක උත්තර නෙවෙයි. x කියන එක උත්තරයක් නෙවෙයි. එහෙනම් x එකක් හොයාගන්න ඕන. හරි. x එක හොයාගන්න ඕන. හරි. එහෙම ඕනේ නෑ නම් අපි බලමු කෙලින්. එහෙම හොයන්න පුළුවන්. එහෙම අනවශ්‍ය. නිකම්ම හරි කිව්වොත්. බලන්න. QOB කෝණය සහ QOA කෝණය මොනවාද? AB සරල රේඛාවේ මත පිහිටි බද්ධ කෝණ වෙනවා. මොනවාද? QOB සහ QOA. QOA අපි දන්නවා 45යි. එහෙනම් QOB හොයන්න තියෙන්නේ. එහෙනම් QOB ධන මම මෙතන හදනවා QOA. ඒකද 45 නේ. ඒක සමානයි ළමයි අංශක 180ට. හරි 45 ධන QOB සමානයි අංශක 180. මොකද හේතුව? අරක හේතුව සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ. හරි එහෙනම් අපිට කෙලින්ම QOB හොයනවා නම් ඔය 45 ගේන්න ඕනේ අංශක 180 තියෙන පැත්තට. එතකොට කීයද? 180 ඍණ 45. 180 ඍණ 45. හරි 180 ඍණ 45. එගෙන මේ පැත්තට ගෙනාව කියනවා තියෙන්නේ. එහෙනම් කීයද උත්තරේ? උත්තරය 135යි answer. හරි. ඊළඟ අහලා තියෙන මොකද්ද? AOB නේද? AOP sorry AOP තමයි AOP. AOP කෝණය සහ QOB කෝණය එකිනෙක සමානයි. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණය හින්දා AOP කෝණයට QOB සමානයි. ඒ කියන්නේ කීයද? QOB
B සමානයි. ඒ කියන්නේ POP අපි හොයන්න ගන්න. 135යි. මොනවද උත්තර? අයි මෙතන ප්‍රතිමුඛ. එහෙම. අපි යමු මේක. ABC කෝණය අහන්නේ. ABCD කියන්නේ මොකද්ද? ABCD කියන්නේ චතුරස්‍රයක්. එහෙනම් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ තුනක් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. අහන්නේ ඊතුරු අභ්‍යන්තර කෝණය. අභ්‍යන්තර කෝණ සහ චතුරස්‍රය කියද්දි අපිට එකපාරම එන්න ඕනේ. එකපාරම අකුණ ගැහුවා වගේ මතක් වෙන්න ඕනේ. මොනවාද? අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 නෙවෙයි 180 දෙකක්. ඒ කියන්නේ 360යි. හරි. ඒ කියන්නේ මොකද්ද? අපිට කියන්න පුළුවන් 70 ධන 80 ධන 85 ධන ABC කෝණය. හරි. ABC කෝණය. අංශක 180යි. ABC කීයද? මේ තුනම එකතු කරලා මෙහා පැත්තට ගේනවා. එහෙනම් එහා පැත්තට ගේන කරලා එකතු කරමු. 70 80යි කීයද 150යි. 150යි 85යි කීයද 155යි. 155යි 205යි 205යි 235යි. හරි. 165යි 165යි 205යි 235යි. ඊට ABC කියන්නේ කොහොමද? ABC කරන්න තියෙන්නේ මෙතන දිව නැතිනේ අංශක ඉස්සරෙන් 360. මම කටෙන් කියලා අපේ ඉර දෙන වෙන එකක් නේ. 360යි. හරිද? අභ්‍යන්තර කෝණ වල එකතු 360යි. කරගන්න නැති. බලන්න 360 රින 235 කියලා අංශක 125යි. හරි. ඔයගේ සිද්ධාර්ථ කියලා 40 60යි හරි. 120. හරි. ඔක තමයි A B C කෝණයට අදාළ අපි යමු එහෙනම් ඊළඟ එකට. ඊළඟ එකට තමයි බලන්න ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණේ ලකුණු කරලා තියෙන්නේ මොනවාද? බාහිර කෝණ. බාහිර කෝණ ලකුණු කරලා තියෙන හින්දා ත්‍රිකෝණයක් බාහිර කෝණයක් ගණන් මනම් කිය දෙකපාරම මම කලින් කිව්වා අකුණ ගැහුවා වගේ මතක් වෙන්න ඕනේ. මොනවාද? බාහිර කෝණ වල එකතුව අංශක 180ක් නෙවෙයි 360. හරිද? එහෙනම් බාහිර කෝණ වල එකතුව කියන්නේ මොකද්ද? x ධන 110 ධන 150ක් සමානයි 360යි. හරි. එහෙනම් මෙතන එකතු කරාම වෙනවා 10ක් එකතු කරාම 160යි 260. එතන x ධන 260 සමානයි 360යි. හරිද? 260යි 360යි දැක්කම පස්සේ අඩු වෙනවා කියලා දන්නවනම් අපිට කිරීම වෙනස කියන්න පුළුවන් මෙතන 100යි. අංශක එතනනේ අංශක 100. ඊට පස්සේ තව ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ත්‍රිකෝණය මෙතන දීලා තියෙන බාහිර කෝණ නෙවෙයි ළමයි අභ්‍යන්තර. එහෙනම් ත්‍රිකෝණයක් අභ්‍යන්තර කෝණ කියන සැනින්ම මතක් වෙන්න ඕනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. හරිද? කොහොමද ලියන්නේ? 75 ධන අංශක 2x ධන x සමානයි කියලා අංශක 180යි. ඒක මොනවා ලියන්න? හරි. එතන ගාන මේක දැක්කම කියන්නේ ත්‍රිකෝණයක ට්‍රෙන්ඩ්. ඒක බලන්න 75යි 3x 180යි. හරිද? 3x සමානයි 75 කඩු කරාම මෙතන 105යි. හරිද? ඊට පස්සේ බලන්න x කීයද? 35යි නේද ළමයි? 30ව 3ක් 90යි 5ව 3ක් 15යි 90යි 15යි 105යි. හරි. ඔක තමයි. ඔන්න ගානක් තියෙනවා. ගාන වගන්තියකින් දෙන්න. හරි. මම වගන්තියක් දෙන්න. හරි. ත්‍රිකෝණයක
හරිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ හරි කෝණ දෙකට තුනට හතරට අනුපාතයක් ඇති යන අනුපාතයෙන් ඇති අනුපාතයට එහි කෝණ වල අගයසුර මතාගලන් ටිකක් අතින් දාන්න මෙතන C ළමයි මෙතන B 25යි. අපි එහෙනම් මේ පළවෙනි ගාන අහුව. පළවෙනි ගාන කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන මෙන්න මේ අනුපාතය දරනවා. හරිද? මොකද්ද අනුපාතය? අපි එහෙනම් ත්‍රිකෝණ තුන ත්‍රිකෝණය අනිකෝ. ඕන ත්‍රිකෝණය. ඔය කෝණ තුනක් තියෙනවනේ. ඔය කෝණ තුන දරන අනුපාතය දීලා තියෙන 2ට 3ට 4යි. ඒ කියන්නේ කෝණය එක තැනක 10යි නම් ඒ කියන්නේ කෝණය 10යි නම් අනිත් තැන කීයද? අනිත් තැන කීයද? 15යි අනිත් එක කීයද? 20. එහෙමනේ අනුපාතය. 2ට 3 4 නම් 10 වුණොත් මෙතන කීයද? 15යි මෙතන 20යි. මෙතන 20 වුණොත් මෙතන 30යි මෙතන 40යි. කොහොමම නැන්නේ. ඒ වගේම අපි මෙතන ගමු 2a කියන එක 2a නම් මෙතන එනවා 3a මෙතන එනවා 4a. හරි. එහෙම නෙන්නේ තමයි. එහෙනම් මම මෙතන 2a කියලා දාගන්නවා. මෙතන 3a කියලා දාගන්නවා. මෙතන 4a කියලා දාගන්නවා. හරි. අනුපාතය දීලා තියෙන හින්දා එතකොට බලන්න 2a 3a 4a කියන තමයි කෝණ තුන තියෙන්නේ. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ත්‍රිකෝණ ඔය කතන්දර කියද්දි මතක් වෙන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180. එහෙනම් 2a ධන 3a ධන 4a ධන සමානයි අංශක 180යි හේතුව හරි. අද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180. ඊළඟට 2a ධන 3a කියන්නේ 5a ධන කියලා. ඒ කියන්නේ 9a. 9a සමානයි අංශක 120යි 180යි. ඒ කියන්නේ කීයද එතකොට? අංශක 20යි. හරි. ඒ හෙව්වෙන් පස්සේ උත්තරේ හරියද? නෑ උත්තරේ හරි. මේ කෝණය කීයද ළමයි? 2යි. එහෙනම් එතන මම ඒක ABC කියලා දාගත්තොත් ABC කෝණය 2a. හරිද? ABC කෝණය 2a. ABC කෝණය 2a නම් A කියන්නේ 20යි 2යි A කියන්නේ 2 20 ඒ කියන්නේ 40යි. ඊට අපි දානවා BCA කෝණය එනවා 4A කියන්නේ A කියන්නේ 20යි 20 වගේ 4ක් අංශක 80යි. ඊට අපි ගන්නවා BAC ත්‍රිකෝණය කෝණ එනවා 3යි A කියන්නේ 3 වගේ 20 වගේ 3 ඒ කියන්නේ අංශක 60. ඔයාලට දැන් ෂුවර් නැත්තම් ඕන මේ තුන එකතු කරලා බලන්න පුළුවන්. 40යි 80යි 120යි 120යි 60යි නේද? 120යි 60යි නේද? 180. ඒ කියන්නේ කෝණ තුන එකතු කරාම ආයෙත් 180 හැදෙනවා. ඒක අපි යම් වෙනන්නේ.
බලන්න මෙතන බලන්න ඒනේ හොයන්න ඕනේ. ඒත් එක්ක ගලපන්න පුළුවන් විදියක් බලන්න. අපි දැන් දැනට දැනගත්ත ක්‍රමයක්. හරිද? ඒට එහා පැත්තෙන් තියෙන ප්‍රතිමුඛ කෝණය. හරිද? ඒක අපි දන්නේ නැහැ. එතන අපි ප්‍රශ්නාර්ථය. හරිද? හරි. හැබැයි ඒකයි මේකයි කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ප්‍රශ්නාර්ථ ලකුණයි 25 110 කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කතා කීයද? අංශක 180 එකතුව. හරිද? ඒ කියන්නේ මෙතනත් තියෙන්නේ ඇයි ප්‍රතිමුඛ කෝණ වලින් සමානයි. නේ? ප්‍රතිමුඛ කෝණ වලින් සමානයි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 25 ධන 110 ධන ඒ සමානයි අංශක 180ම. එහෙනම් මෙතන 25 ධන 130 110 කියන්නේ 135යි. 135යි අංශක ධන ඒ සමානයි 180යි. හරිද? ඊට පස්සේ ඒ කීයද තමයි? 135න් 180ක් නෙවෙයි අඩු කරන්නේ 180න් 135 අඩු කරන එක මම කීයද? අංශක 45යි. අන්න ඒ වලගේ හෙව්වොත් හරි. ඒක දැන් මේක බලන්න. ඒ තියෙන ළමයි ඒ තමයි මම තියෙන්නේ. හරි. ඒ තියෙනවා 52 තියෙනවා මෙතන කෝණය අපි දන්නේ නැහැ. හරිද? දැන් එතන කෝණය දන්නවනම් අපිට පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අංශක 180යි කියලා එකතු අංශක 180යි කියලා ඉස්සරහට යන්න. හැබැයි දන්නේ නැහැ මෙතන කෝණය මොකක්ද කියලා. ඒ වුණාට අපි පොඩ්ඩක් රූපෙ දිහා ආයෙ බැලුවා පස්සේ මේ ඉරට මේ ඉර සමාන්තරයි. සමාන්තරයි. සමාන්තරයි කියනකොටම මතක් වෙන්න ඕනේ මොනවාද? ඒකාන්තර අනුරූප මොනවාද? අනිත් එක මිත්‍ර කෝණ. ඔය තුන මතක් වෙන්න ඕනේ. එතකොට සමාන්තරයි කියලා ආපු ගමන් බලන්න ඕනේ මෙතන මිත්‍ර කෝණයක් කොහෙන් හරි ගෑවෙනවද? නැත්නම් අනුරූප කෝණයක් කොහෙන් හරි ගෑවෙනවද? නැත්නම් ඒකාන්තර කෝණයක් කොහෙන් හරි ගෑවෙනවද කියලා. හරිද? එහෙනම් බලන්න මෙතන ඉඳන් බලන පස්සේ අනුරූප කෝණ ගෑවෙනවද? අනුරූප නැහැ. ඇයි f අකුරක් වගේ පේන්නේ නැහැ. හරිද? මිත්‍ර කෝණක් නැහැ c අකුරක් වගේ පේන්නේ නැහැ. අපිට කෙලිම පේන එක බලන්න. එහෙම ගියා. අකුරක් වගේ පේනව නේද? කීයද? 78යි 78යි. ඒව මොනවද? ඒකාන්තර කෝණ. හරි ඒකාන්තර කෝණ. එහෙනම් මෙතනයි සමානයිනේ. හරි ඒකට හේතුව ඒකාන්තර කෝණ. මෙතන මම පාද ලකුණු කරලා නැහැ නැත්නම් ලකුණු කරලා ලියන්න පුළුවන්. මේ කෝණයට මේ කෝණ සමානයි හේතුව ඒකාන්තර කෝණ. ඊළඟට ඔතන 78යිනේ. එහෙනම් අපිට ආයෙම පුළුවන් 78 ධන 52 ධන ඒ සමානයි අංශක 180. ඕම් ලියුවා. හරි. එතකොට 78යි 52 එකතු කරලා පස්සේ කීයද? 78ට දෙකක් එකතු කරායින් පස්සේ 80යි 80ට 50ක් එකතු කරායින් පස්සේ 130යි. 130 ධන ඒ සමානයි 180යි. ඒ සමානයි කීයද? අංශක 50යි. අංශක 50යි. දැන් තුන්වෙනි එකට. හරි. තුන්වෙනි එකත් බලමු ABC ගොඩාක් තියෙනවා දැන්. හරි. එහෙනම් කෙලින්ම කියන්න පුළුවන්. හැබැයි තාම උගන්වන්න. ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. දැන් මට කියන්න පුළුවන් ඒ කීයද කියලා. එහෙම නෙවෙයි. අපි වෙන විදියට. හරි. මෙහෙම බලන්න. අර බලන්න. A ධන 50 කියන්නේ කීයද? A ධන 50 කියන්නේ අංශක 180යි. ඒ ගමන් ඒක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඒ කියන්නේ මොකද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට මෙතන A කියනවාද? A ධන 50යි මෙතන අංශක 180යි. ඒ කීයද තමයි? 50 කඩුවෙත් එකම 130යි 130 දෙකෙන් බෙදුවම 70 එනේ 65යි. ඒ 65යි. හරි ඒ 65යි. ඒ හොයාගත්තනේ. ඒතර මේක සමාන්තරයිලු මේ රේඛාව. හරි මේක සමාන්තරයි මේ රේඛාවට කියන්නේ මේ ඒව තමයි මෙතනක් තියෙන්නේ නේ. එතන මෙතන ඒක තමයි මෙතනත් නැයි. මේක නිකන් මොන කෝණද? ඒකාන්තර කෝණ. හරි ඒකාන්තර කෝණ වලින් සමාන වෙනවා මෙතන ඒ කියන්නේ මෙතනත් 65යි. හරි එතනත් 65යි කියන්නේ B අපිට කෙලින්ම හොයාගන්න පුළුවන්. කොහොමද B හොයන්නේ?
අර දෙක නිදාන්න නෑනේ. මම මකන්නද මේක? මේක මකන්නත් නේ. හරිද? ඒ හොයාගත්තා. B හොයන්න පුළුවන් මෙන්න මේ රේඛාවේ පිහිටන බද්ධ කෝණ දෙකක් නේද A සහ B කියන්නේ. ඒ කියන්නේ A ධන B සමානයි අංශක A 180. මොනවාද? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ. බද්ධ කෝණ. හරි. කොහොමද ගුවා? එතකොට A කියන්නේ 65යි B දන්නේ නැහැ B තමයි හොයන්නේ. අංශක 180යි. එතකොට B කීයද? 65යි අඩු කරන්න 80යි 65ක් අඩු කරන්න. ඉතුරු වෙනවා 15. එතකොට 100ත් එක ඉතුරු කරන්න. 115යි. හරි. අංශක 115යි. ඊළඟ අපි දානවා 25 ධන B ධන C. ඒ මොනවාද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. 25 ධන B ධන C. සමානයි අංශකයේත් 180යි. මේ මොනවාද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට මෙතන කීයද? B ධන C සමානයි කීයද? 25 මෙහි ආව පස්සේ 25 කඩන පස්සේ 80 වෙන 20 කඩන 60යි 55යි 155යි. හරි 155. B ධන C කියන්නේ B ධන C. හරි ඊළඟට ඔකම නියම පුළුවන් C උක්ත ගන්න තියෙන්නේ. මෙහෙම නියමවල C. C සමානයි 155න් අඩු කරනවා C. මේ B. ඒ කියන්නේ කීයද? හරි කීයද? 155න් B අඩු කරනවා කියන්නේ 155න් අඩු කරන්න ඕනේ 115. 115. 55න් 5ක් අඩු කරනවා 50යි. 50න් ආයෙත් 10ක් අඩු කරාම 40. C සමානයි කීයද? 40යි. අංශ. පේන්නේ නැහැ නේද? අපි හරි ඉස්සරහට යනවා. එකසිය පහ 28. ඔන්න බලන්න x හොයන්න තියෙනවා. අපිට x කොහොමද ඉදිරියට අරන් යන්න අමාරුයි. හරිද? කොහොමද කරන්නේ? මේක සමාන්තර රේඛා දෙකක් නෝ. දැන් ඒක සමාන්තර රේඛා දෙකක් ඉඳලා මෙතන 28යි නේද? මෙතනත් තමයි 28යි. ඇයි ඒ? මේවා ඒකාන්තර කෝණේ ඉඳලා. එතන මෙතන 28යි මෙතන 105යි මෙතන 1. ත්‍රිකෝණයක් තියෙන්නේ. 28යි 105යි x එන එකතු කරන්න තියෙන්නේ x ධන 105 ධන 28 සමානයි කියලා අංශක 180යි. ඇයි හේතුව? හේතුව ඔයාලා ලියාගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා. එතකොට මෙතන 105 ධන 28යි කියන්නේ 130 කියලා 3යි. අපි විශ්වාසකෝ. එරෙන් කියලා. හරි. මෙතන බලන්න 180 වෙන 133ක් අඩු කරනවා. 100ක් අඩු කරලා පස්සේ 80 වෙන් 33ක් තමයි අඩු වෙන්න තියෙන්නේ. 33 ඉඳන් 80ට යනවා. 33 හදයි 40යි 40. අන්තක 44. හරි. ඊළඟට දුන්නේ මේ ගාන. මේ ගානක් බලන්න. මෙතන නියම ත්‍රිකෝණයක් අස්සේ ත්‍රිකෝණයක් බලන්න. මේ ත්‍රිකෝණය අස්සේ මේ ත්‍රිකෝණයක් තියෙනවා. එතන බලන්න. එතන මේ ත්‍රිකෝණය ගත්තන් පස්සේ මම මේ ගන්නම් ABC කියලා. එතන මෙතන ත්‍රිකෝණය AOB. AOB ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද? ඒ සංසයක එකතුව. එතකොට x ධන 130 ධන x සමානයි 180. මොකද හේතුව AOB
ත්‍රිකෝණයේ මේ වගේ ත්‍රිකෝණයේ කෝණ වල එකතු. මොන කෝණද? අභ්‍යන්තර කෝණ. මෙතන එනවා 2x ධන 130යි සමාන 180යි. 2x සමානයි 50යි. 1 සමානයි 25යි. හරි. x සමානයි 25යි. හරි. මෙන්න මේක නේද? බලන්න මොකක්ද සිද්ධ වෙන්නේ. බලන්න අපි මේ අමතර දැනුම පාවිච්චි කරන්නේ නැහැ. මේ අපි ඉගෙන ගත්ත දේවල් වලින් තමයි කරකවන්න බලන්නේ. හරිද? අපි ඉගෙනගෙන තියෙන දැනට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව මෙච්චරයි. බාහිර කෝණ මෙච්චරයි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව මෙච්චරයි. බාහිර කෝණ මෙච්චරයි. සමරේඛාවක බද්ධ කෝණ වල එකතුවයි. ලක්ෂයක් වටා තියෙන බද්ධ කෝණ වල එකතුවයි. ඔන්නෝම පොඩි කාරණා ටිකක් දැනගෙන තියෙන ඒකාන්තර කෝණ මොනවද? ඒකාන්තර අනුරූප මිත්‍ර කෝණ ඒ ටික ඒ විස්තරේ නෑනේ. ඒ විස්තරේ තමයි දන්නේ. ඒතර ඊට එහා හිතන්න පුළුවන් කට්ටිය හිතලා හදන්න ප්‍රශ්නයක් නෑ. එහෙම බැරි කට්ටිය මේ විදිහට try කරමු. අපි දන්න දේවල්. අපි දන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. එහෙනම් අපි මේක මෙතන දාමු. x එතන මෙතන ත්‍රිකෝණයක්නේ. එතන 120 ධන x ධන x කීයද? 125 ධන x ධන x සමානයි අංශක 180යි. හරි. ළමයි මෙතන මේ පොඩ්ඩක් වරදිනවා. අර හදපු කට්ටිය මේ පොඩ්ඩක් ඔයාලා තව අලුත් ගානක් පිළිදෙන්න හදන්න. මෙතන තියෙන්නේ y හොඳ මට අවුල වුණා. මෙතන තියෙන y. හරි. ඒක මාත්‍රල මෙහෙම රේසියෙන් එන්න කියන්නේ නැහැ මේක. මෙතන ඉන්නේ y. හරි. සෝරි හදේක. මෙතන ඉන්නේ y. ආ බලමු මේක. මේක තියෙන ත්‍රිකෝණයක් නේ. මම මේක දාගන්න A B C D. ABD ත්‍රිකෝණයේ ගත්තන් පස්සේ ABD ත්‍රිකෝණය හරි. මම මේක මකන්න ඉඩ නෑ නැත්තම් මට. මේක මකනවා. හොඳ නෑ. ABD ත්‍රිකෝණය. A B D ත්‍රිකෝණයට අනුව මොකද්ද? 65 දන්න මෙතන කීයද ළමයි? මේ කොටුවක් දාලා තියෙන අංශක 90. හොඳයි. ත්‍රිකෝණයක් පෙන්වන්නේ මෙතන කොටුවක් දාලා. මේ මුල්ලෙන් කොටක් තිබ්බම පස්සේ ඒකට අපි ත්‍රිකෝණයක් කියන එක අංශක 90. ඒ කියන්නේ 180 භාගයක් 360 කියන කාලා. හරි. අංශක 90ක් තියෙනවා. මෙතන කෝණය අපි දන්නේ නැහැ. හරිද? ඒක හොයන්න. ඒක තමයි අපි දාලා මේක ඉසෙට් කියන්නේ. හරිද? එතන ඒ කෝණය හොයන්න යම්කෝ. කොහොමද 65 ධන 90 ධන z සමානයි අංශක 180යි. ඇයි? ABD ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතු. අභ්‍යන්තර කෝණවල එකතු. එතකොට එනවා z දෙනවා 65යි 90යි කියන්නේ කීයද? 175යි. 175යි කියන්නේ මෙතන 180 වෙන 55. 55. ඒ කියන්නේ කීයද? 15යි. නේ? ඔව්. 60යි. 25. z සමානයි 25. හරි. z සමානයි 25. z සමානයි 25යි. මොකද්ද මේ කතන්දරේ? හරි. මම එන යට එක මගන්න. ABCD කියන්නේ මොකද්ද? චතුරස්‍රය. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද? අංශක 100 කීයද? 2ක් නෙමෙයි අංශක 360. එහෙනම් බලන්න. 65 90 ධන x 125 z ධන y. හරි. කියන්නේ 65 90 ධන x 125. ඇයි චතුරස්‍රයේ කෝණ හතරක් තියෙනවා. මේ චතුරස්‍රයේ කෝණයක් තමයි මේ තියෙන ලොකු කෝණ. මෙතනත් එහෙම. හරි. 90 ධන x කියන්නේ ඒ කෝණය. 125 ධන x y ධන z සමානයි කියන.
360යි. 360යි. අපි ඉස්සෙල්ලාගේ ගන්නවා 25යි කියලා නේ. 65 ගන්න 90 ගන්න x දන්නේ නැහැ. 125 y දන්නේ නැහැ. හැබැයි දන්නවා z 25යි කියලා. 360යි. හරිද? ඊට පස්සේ බලන්න 90 65 කියන්නේ කීයද? අංශක 155යි. අංශක 155 ධන x ධන 125 ධන y 55. 360යි. ඉතින් බලන්න මෙතන 125 55 25 එකතු වෙනවා. 125 25 එකතු කරාම 150යි. 150 150 300යි 305යි. x ධන y සමානයි 305යි. හරිද? x ධන y සමානයි 305යි 305යි. 360න් 305 කියම 75යි 55යි. x ධන y සමානයි 55යි. හරි 55ක් වෙන්නේ බයි. ඔව්. කීයද? එතනින් 100 x ධන y සමානයි 55යි. දැන් බලන්න මේක ඒකට සමාන්තර රේඛා දෙකක් ඉන්නවා. මෙතන z මෙතන x. ඒ දෙක එකිනෙක සමානයි නේ. z සමානයි x. ඇයි ඒ? හේතුව මොකද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. එහෙනම් x කීයද? x එනවා a 25යි. එහෙනම් x 25යි නම් y කීයද? මේක නැහැටි. මේක එක නැහැටි. y සමානයි අංශක 30යි. හරි. ඔබ තමයි මේක x y වල අපේ x 25යි y 30යි. මේකටත් ළමයි මේක ඒතර x කියලා ඉන්නේ. ඒතර ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණ හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ දෙකේ ආයි කොහොමද දෙසරයක් දාන්න ඕනේ ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණ. වල එකතු 180යි කියලා දාන්න. හරි. අපි දැන් ඉස්සරහට යමු. මේක ආනේ මොකද්ද සිද්ධිය? අහන්න මේක. Q P R කෝණය QPR හොයන්න. QPR හොයන්න ඉස්සෙල්ලා QPR හොයන්න පුළුවන් ළමයි මෙතන කීයද අංශක? අංශක එනවා දන්නේ නැහැ. එහෙනම් මෙතන 35 55 එකතු කරලා මෙතනින් එන ගේ එකතු කරලා 180ට සමාන වෙනවා. කොහොමද 35 ධන 55 ධන QPR සමානයි අංශක 180යි. එහෙනම් 35 55 එකතු කරාම 60යි 60යි 90යි. එහෙනම් QPR here QPR සමානයි අංශක 180 ෙන් අඩු කරන්න ඕනේ 90. එහෙනම් QPR here QPR සමානයි අංශක 90. QPR සමානයි අංශක 90. හරි. මේ ගන්නත් යන්න. මේ ගන්නත් යන්න. AB රේඛාවයි CD රේඛාවයි සමාන්තරයි. අහන්නේ ABC කෝණයයි CDE කෝණයයි. ABC කෝණයයි CBE කෝණයයි සමානයි කියලා කියනවා. ඒක කියන්න දෙයක් නැහැ නේ. දැන් CBE CBE මේක මේ කෝණ දෙක සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි කියලා තියෙනවා. හරි. අහන්නේ DEF D කෝ DEF මෙතන තමයි ප්‍රශ්නාර්ථය. හරි. හරි. DEF කෝණයට සර්ව සමාන කෝණයක් මට කියන්න ළමයි කවුරුහරි. DEF කෝණයට සර්ව සම කෝණයක් කියන්න බලන්න. DEF කෝණයට අකුරු තුනක් ටයිප් කරලා ගන්න. ටක් ගාලා. DEF කෝණයට සර්ව සම කෝණයක්. එතකොට ඔයාලා හේතුවක් දැනගන්න ඕනේ. හේතුවත් එක්කම තමයි කෝණය හරියන්නේ. කියනවා ලෝක කෙනෙක් CEB කියලා කියනවා. ආගට කියන BEC කිව්වත් කොහොම කිව්වත් එකම කෝණය තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි ළමයි මේක. මොකක්ද හේතුව? DEF කියන කෝණයට ප්‍රතිමුඛ කෝණයක් වෙනවා DEC කෝණය.
ඒ කියන්නේ මේ කෝණයට එන උත්තරේම තමයි මෙතනටත් එන්නේ. ඒ කියන්නේ අපිට මේ කෝණයට එන අගයම තමයි මෙතනටත් එන්නේ. මේ කෝණය අගය හොයන්න කියනවා කියන්නේ මේ කෝණය හොයන්න කියනවා වගේම තමයි. හරි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ටික එකතුවෙන් ගන්න පුළුවන්. මෙන්න මේ කෝණය සහ මේ කෝණය ටික දන්නවනේ 181කට සමාන කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලන්න අපි මේ කෝණය දන්නේ නැහැ. එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි දන්නවා මේකට මේක සමාන්තරයි. මෙතන 70යි නම් මෙතනත් 70 බව. ඇයි ඒ? ප්‍රතිමුඛ කෝණද? නෑ. ඒකාන්තර කෝණ. හරිද? ඒකාන්තර කෝණ වලින් 70. ඒ වගේම අපිට දත්තයක් දීලා තියෙනවා. මේ තියෙන දත්තය වැදගත් තොරතුර. ඒක අපිට කියලා තියෙනවා. මොකක්ද නම? ABC කෝණයට CBE කෝණය සමානයි. ඒ කියන්නේ ABC කෝණයට CBE කෝණය සමානයි. හරි ABC 70යි නම් මෙතනත් 70යි. හරිද? එතනත් 70යි. හරි. එහෙනම් අපිට කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන්. මොකක්ද? BCE උත්තරයක් නෙවෙයි. BEC ට කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව සාංශක 181. හරි. ඔතෙන් දෙනකම් පිළිවෙලක් අපි දැන් ගාන සැලසුම් කරානේ. මෙහෙම තමයි හදන්න ඕනේ. මෙහෙම තමයි හදන්න. හරි. අපිට කියන්න පුළුවන් ECB කෝණය සමානයි CABC කෝණය. හරි. අපිට කොහොමයි පටන් ගන්න ගාන? ECB කෝණය සමානයි ABC කෝණය. ඇයි ඒකාන්තර කෝණ. එහෙනම් ABC කීයද? ABC සමානයි අංශක 70යි. හරිද? ඒකාන්තර. හේතුව මෙතන දත්තය. ඒ දීලා තියෙනවා අංශක 180ක් කියලා. දත්තය උපයෝග කරලා. ABC. හරි. ABC සමානයි මොකටද? CBE ට. ඒකත් කොහොමද හොයාගත්තේ? ඒ දත්තේ. ඒ අපි දීලා තියෙන ඒවා දත්ත. හරි. එහෙනම් CEB කියන්නේ කීයද? CBE අංශක 70. CEB අංශක 70. හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙහෙම 70 දන BEC. මෙතන ලියනවා 70 දන BEC සමානයි කීයද? අංශක 180. මේකට හේතුව මොකක්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව. හරිද? 70 140යි BEC කියන එක එනවා 180ෙන් 140ක් කරලා දාන 40යි කියලා. හරි. BEC සමානයි ඔන්න ඔය සාමාන්‍යයෙන් ලොකු ගානක් කරන්නේ. BEC සමානයි DEF. ඇයි ඒ? BEC සමානයි DEF. හේතුව අපි කිව්වා මොනවාද? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් BEC සමානයි DEF හින්දා DEF කෝණය අපිට අන්තිමටම ඕන උත්තරය එනවා අංශක 140 නෙවෙයි නිකන් 40. අංශක 40. හරි. XYZ කියලා කෝණ තුනක් තියෙන ත්‍රිකෝණයක් තියෙනවා. XYZ. XYZ. X ධන y දීලා තියෙනවා 115ක්. y ධන z දීලා තියෙනවා අංශක 100ක්. හරි. XY z වල අගය සොයන්න. හොයන්න බලන්න. XYZ වල අගය හොයන්න බලන්න.
හරි. කියන්න බලන්න මේ උත්තර. ඔන්න බලන්න. හටි වැඩට පුළුවන් මේක බැලුව බැලමට නිකන් සමගාමී සමීකරණ දෙකක් වගේ. හරිද? ඇයි x ධන y y ධන z. මෙතන තියෙන y ධන z. හරිද? ඔන්න බලන්න. බලන්න මෙතන මොකක්ද මේ සිද්ධිය x ධන y ඒ කියන්නේ මේ දෙකෙන් එකතුව 115යි ඊට y ධන z මේ දෙකෙන් එකතුව 130යි හරිද x ධන y 115යි y ධන z 100යි ඒ වගේම අපි දන්නවා x ධන y ධන z කීයද 180යි දෙක දෙක එකතු කරලා එහෙම දීලා තියෙනවා අපි දන්නවා තුනම එකතු කරායින් පස්සේ තුනම කියනවා නේද අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180 කියලා දන්නවා හරිද දන්නවා එතකොට අපිට දාන්න පුළුවන් දැන් බලන්න මෙතන y ධන z මෙතන වෙනම ගන්න පුළුවන් ඒ වගේම x ධන y වෙනම ගන්න පුළුවන් ඒ වගේම y ධන z වෙනම ගන්න නේ පේනවනේ මේක වෙන වෙනම කුටි කුටි අල්ලන්න පුළුවන් x ධන y එකට ගන්නවා හරිද එකට අල්ලන්න පුළුවන් ඊට පස්සේ y ධන z එහෙම එකට අල්ලන්න පුළුවන් ඇයි එකට අල්ලන්න පුළුවන් කියලා අගයක් දීලා තියෙනවා x ධන y ට 115යි කියලා තියෙනවා එහෙනම් x ධන y එකට අල්ලගත්තා ඌ අයින් කරලා දැම්ම 115 හරිද ඊට පස්සේ y ධන z 100යි කියලා දෙනවා y ධන z එකට අල්ලගත්තා y ධන z තියෙන තැන් වලට 100 දැම්මා එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා x ධන y අල්ලගෙන x ධන y ට දානවා 115යි කියලා 115යි දානවා අන්තක ධන z සමාන 180යි ඉතින් තමයි කීයද අන්තක 65 හරි ඒක දන්නවා කියමු ඊට පස්සේ කරන්නේ y ධන z ගන්නවා හරිද දැන් x ධන y ට දැම්මා අරකින් හරිද එකෙන් ආංශ කරා දැන් දෙකෙන් ආංශ කරා මොකද ඒ තර කතාවල තමයි මොකද මොන කතාවද ආන කතාව අපි ඉගෙන ගත්තේ දැන් පැය දෙකකට විතර කලින් අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි කියලා. අන්න ඒකේ y ධන z දාලා ගන්න. මොකද y ධන z වලට කෙලින්ම අගයක් දීලා තියෙනවා. 100යි. එහෙනම් x ධන 100 අංශක 180යි අංශක. එහෙනම් x කීයද? අංශක 80යි. හරි. එහෙනම් එකක් දාන්න. ඉතින් දාන්න. දාන්න නැත්te y. එහෙනම් y වලගේ හොයන්න. කොහොමද y හොයන්නේ? y දිනනවා. මොකද කරන්නේ? ඔය y දිනන කරලා දෙවෙනි සමීකරණ ආවිෂ කරමු. දෙකට මොකද කරන්නේ? z ही අගය ආදේශයේ මේ හරිද? ඊට පස්සේ y ධන z සමානයි 100යි එහෙනම් z කීයද? z දන්නවා. y කීයද? එහෙනම් මෙතන දානවා 65යි. අංශක 100යි. දැන් y කීයද? 100 ඍණ 65. ඒ කියන්නේ 35යි. අංශක x 80යි y 35යි අනිත් ඒවා 65. හරි පාඩමක් ඉවරයි. හරි දැන් ඒතර ඉවර කරේ පාඩම මොකද්ද? මේ ඉවර කරේ 9 වසරකට අදාළ පාඩමක්. හරිද? ඒක ඉවරයි තමයි. එතකොට අපි හම්බෙමු ඊළඟට අලුත් පාඩමේ මේ පාඩම ඉවරයි. ඒතර වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත කට්ටියට තව ටිකක් මතක් වෙන්නේ නැති. හොඳට පත්‍යම් වෙන්නේ නැති. නැත්නම් අලුතෙන් හිටපු කට්ටියට මේක හොඳට වදින්න නැති. මොකද්ද? සාරාංශයක් විදිහට ගත්තොත් තමයි මෙතන මෙහෙමයි උනේ. හරිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අංශක 180යි. ත්‍රිකෝණයක බාහිර කෝණ අංශක 360යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල අංශක 360යි. ඒ වගේ බාහිර කෝණත් 360යි. ඊට පස්සේ අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, ඊට පස්සේ අපි ඉගෙන ගත්ත බද්ධ කෝණ, ඊට පස්සේ ලක්ෂ්‍ය වටා කෝණ වල එකතු අංශක 360යි කියලා ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මොනවද? ඔය ටික තමයි ඉගෙන ගත්තා. ප්‍රතිමුඛ කෝණ ඉගෙන ගත්තා. ඒවා ඉගෙන ගත්තා. අපි එහෙනම් මේ පාඩම අද දවසේ ඉවරයි. එහෙනම් ඔයාලට සුබ දවසක්. අපේ පන්ති ගැන විස්තර ඔයාලගේ යාළුවෝ අතර ගෙනියන්න. මේ
ඔක තමයි ගෙවල් වලට පරිස්සමින් ඉන්න කොරෝනා දාලා නැතුව හොඳට පාලනය කරන ෂෙඩියුල් කරන